समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजन्त शृण्वन्तु सग्गमोक्खदम् ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතහපි භික්ඛවේ ඒකේති බීජගාම භූතගාමා බුද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජන්ති සබ්බේතේ පඨවින් නිස්සාය පඨවියං පතිත්ථාය ඒවමේතේ බීජගාම භූතගාමා බුද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජන්ති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු සීලං නිස්සාය සීලේ පතිත්ථාය අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තෝ අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරන්ත බුද්ධින් විරූල්ලෙන් වේපුල්ලං පාපුනාති ධම්මේසුති පින්වත්නි අදත් පොය දවසේ ධර්ම දේශනේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන ආකාරයේ වදාළ සූත්‍ර දේශනාවක කොටසක් මාතෘකා වශයෙන් තබා ගත්තා. මේ දේශනාවේ ප්‍රධාන වශයෙන් ආර්ය මාර්ගයේ වඩන ආකාරය තමයි විස්තර වෙන්නේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් ඒ බණ අහන්නේ ඒ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබා ගැනීමට ධර්මයේ අහලා පමණක් එයින් නැවතුණා නම් අපට ධර්මයෙන් ලැබෙන ප්‍රයෝජන ලබන්නට බෑ. ධම්සෙනෙහි සරියුත් මහ රහතන් වහන්සේ වදාරලා තියෙනවා ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා ශ්‍රවණ ධාරණ පටිපත්ති පටිවේද කියලා අවස්ථා හතරක්. ශ්‍රවණ කියන්නේ ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සමන් දීලා හිත කන යොමු කළා හිතන් ධර්ම ශ්‍රවණය කරගනී. ධාරණය කියන්නේ අසන ලද ධර්මයේ හොඳට මතකයේ තබා ගැනීම. සිතේ මැකී යන්න නොදී හොඳට මතකයේ තබා ගැනීම. පටිපත්ති කියන්නේ අහලා මතකයේ තබාගත් ධර්මයට අනුව ප්‍රතිපත්ති ධර්මයන් පිරීම.
මේ කාරණා තුනම සම්පූර්ණ වෙන්න. ඒවා සම්පූර්ණ වෙනකොට පටිවේද කියන හතරවෙනි කාරණය. ඒ ධර්මයේ අවබෝධ කර ගැනීම සම්පූර්ණ වෙනවා. මෙන්න මේ ආකාරයටයි බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍ය ශාන්ත ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කියලා හිතන් සරියුත් මහ රහතන් වහන්සේ වදාරලා තියෙනවා. ඒ අනුව මේ හැමදෙනාම ධර්මයේ ඇසීමට පමණක් සීමා නොවී ඒ ධර්මයට අනුව පිළිපදෙමින් ප්‍රායෝගික වශයෙන් කටයුතු කරමින් ඒ ධර්මයේ අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරනවා සේයතහාපි භික්ඛවේ යේකේච බීජගාම භූතගාම බුද්ධින් විරෝල්හින් වේපොල්ලං ආපජ්ජන්ති. මහණෙනි යම්සේ යම්කිසි බීජගාම භූතගාම කියන මේවා අභිවෘද්ධියට වැඩි දියුණුවට විපුල භාවයට පත් වෙනවා. සබ්බේතේ පඨවින් නිස්සාය පඨවියං පතිට්ඨාන. ඒ ශේරම බීජගාම භූතකාම කියන ඒවා පොළොව අසුර කරගෙන පොළොවේ පිහිටලා තමයි අභිවෘද්ධියට වැඩි දියුණුවට විපුල භාවයට පත් වෙන්නේ. ඒවමේතේ බීජගාම භූතගාමා බුද්ධින් විරෝල්හින් වේපොල්ලං ආපජ්ජන්ති. මෙන්න මේ විදිහට බීජගාම භූතගාම කියන මේවා අභිවෘද්ධියට වැඩි දියුණුවට විපුල භාවයට පත් වෙනවා කියලා මුලින්ම බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් දේශනා කළා. බොහෝ විට අසන්නට කාරණේ තේරුම් කර දීමට බුදුරජාණන් වහන්සේ මේ උපමා බොහෝම භාවිත කරලා තියෙනවා. මේ දේශනාවෙත් ඒ වගේ මේ උපමාවක් තමයි කලින්ම දේශනා කළේ. සේයදාපි භික්ඛවේ යේකේච බීජගාම භූතගාම. මේ බීජගාම භූතගාම කියන පදවල අපි සරල වශයෙන් තෝරා ගන්නකොට අපට ඒක ගන්න පුළුවන් ගස්වැල් කියලා. ඒවා තමයි අභිවෘද්ධියට වැඩි දියුණුවට විපල භාවයට පත් වෙන්නේ. බීජ කියනකොට විවිධාකාර බීජ තියෙනවා. දැන් මුල් පැලවෙන ඒවා තියෙනවා. කරපිංච වගේ දේවල් වල මුල පැලවෙනවා. ඒවට කියනවා මූල බීජ කියලා. දඬු පැලවෙන ඒවා තියෙනවා. ඔය මයියක කොහිල වාගේ දේවල් ඒවා දණ්ඩ පැලවෙනවා. ඒවට කියනවා කන්ද බීජ කියලා. සමහර ඒවා පැලවෙනවා කරටිය. ඒවට කියනවා අග්ග බීජ කියලා. ඒ බුලත්දල් වැනි දේවල් කරටිය පැලවෙන ඒවට අග්ග බීජ කියලා කියනවා. සමහර ඒවා ගෙඩි පැලවෙනවා. දැන් තල් පොල් වැනි දේවල් ගෙඩි පැලවෙනවා. ඒවට කියනවා පළු බීජ කියලා. සමහර ඒවා බීජ ඇට පැලවෙනවා. ආඹ වී වගේ දේවල් වල ඇට පැලවෙනවා. ඒකට මේ විදිහට මේ බීජ වර්ග හැම එකක්ම අභිවෘද්ධියට වැඩි දියුණුවට විපල භාවයටපත් වෙන්නේ කොහොමද? පඨවින් නිස්සාය පඨවියං පතිට්ඨාය.
පොළොව අසුර කරගෙන මහ පොළොවේ පිහිටලා තමයි මේ සේරම බීජ වර්ග අභිවෘද්ධියට වැඩි දියුණුවට විපුල භාවයටපත් වෙනවා. අභිවෘද්ධියටපත් වෙන්නේ මුලින්ම ඒ හැම දෙයක්ම රෝපණය කළාම මහ පොළොවට මුල් ඇද ගන්නවා අංකුරයක් මතුවෙනවා. ඒකට අපි කියනවා පැලවෙනවා කියලා. ඒ අංකුරයක් හටගන්නේ කොහොමද? මහ පොළොවට මුල් ඇදගත්තා. මේ විදිහට මුල් ඇද ගැනීම ඒ වගේම අංකුර හට ගැනීම මේක තමයි මුල්ම අවස්ථාව. ඒක තමයි අභිවෘද්ධියටපත් වෙනවා කියන්නේ. අංකුර හට ගන්නම පොළොවට මුල ඇද ගන්නවා. විරෝල්හින් වැඩි දියුණුවටපත් වෙනවා කියන්නේ ඊට පස්සේ පොළොවේ සාරය ලැබමින් ඒ බීජ වර්ග වලින් හට ගන්න ගස් වැල් මේව වැඩි දියුණුවට හදෙනපත් වෙනවා. ගස් වැවෙනවා, වැල් වැවෙනවා. කලක් යනකොට ඒව සම්පූර්ණ වෙලා වැවෙනවා. ඒක තමයි විරූල්හි භාවයට වැඩි දියුණු භාවයටපත් වෙනවා කියන්නේ. වේපුල්ලං ආපජ්ජන්ති කියන්නේ ඒවා ඒ ගස්වල මල්පල හට ගන්නවා. ඵලදරණ එක තමයි මේ වේපුල්ලං ආපජ්ජන්ති කියන්නේ. මේ විදිහට මේ හැම බීජ වර්ගයක්ම පොළොවට මුල ඇද ගැනීමෙන් අංකුර නැගීමෙන් අභිවෘද්ධියටපත් වෙනවා. ඊළඟට ගස්යල් සම්පූර්ණත්වයටපත් වෙලා හැදීමෙන් ලොකු මහත් වෙලා වැඩි දියුණුවටපත් වෙනවා. ඊළඟට ගස්යල් වල ඵල දරනකොට මල්පල හටගත්තාම විපුල භාවයටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගත්ත උපමාව මේකයි. කාටත් වැටහෙන කාටත් තේරුම් ගන්න පුළුවන් උපමාව. ඔය මෙතෙක් කියන ලද බීජ වර්ග රෝපණය කරන්නේ පොළොවේ. එතකොට මේ බීජ වර්ග පොළොව ආශ්‍රය කරගෙන පොළොවට මුල් අද ගන්නවා, අංකුර නැගී හිටිනවා. අන්න ඒකේ අභිවෘද්ධියටපත් වෙනවා. ඊළඟට ඒ ගස්යල් ලොකු මහත් වෙනවා, වැඩෙනවා, හැදෙනවා. ඒක තමයි වැඩි දියුණුවටපත් වීම කියන්නේ. ඊළඟට මේ ගස්යල් හැදිලා අවසානයේදී මල්පල හට ගන්නවා, ඵල දරනවා. අන්නේ අවස්ථාව තමයි විපුල භාවයටපත් වෙනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒවමේතේ බීජගාම භූතගාම බුද්ධින් විරෝල්හෙන් වේපොල්ලං ආපජ්ජං. මෙන්න මේ විදිහට මේ ගස්යල් පොළොව ආශ්‍රය කරගෙන අභිවෘද්ධියටත් වැඩි දියුණුවටත් විපුල භාවයටත් පත් වෙනවා. මේ උපමාව කලින් දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු. මේ උපමාවෙන් විස්තර කළ හැටියට මහණෙනි, භික්ෂුව සීලං නිස්සාය සීලේ පතිට්ඨාය. සීලේ අසුර කරගෙන සීලෙහි පිහිටලා අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තු. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමින් අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරන්තු. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කරමින්
බුද්ධින් විරෝල්හෙන් වේපොල්ලං පාපනාති ධම්මේසු අභිවෘද්ධියට වැඩි දියුණුවට විපල භාවයටපත් වෙනවා මේ ධර්මයන් පිළිබඳව. ධර්මයන් කියලා මෙතන සඳහන් කළේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි. දැන් කලින් උපමාව අදාළ මහණෙනි යම් කිසි මේ ගස්වැල් ආදී දේවල් බීජ වර්ග තියෙනවා නම් ඒ හැම බීජයක්ම මහ පොළොව ඇසුරු කරගෙන මහ පොළොවේ පිහිටලා හිටන් ඒවා අභිවෘද්ධියටත් වැඩි දියුණුවටත් විපුල භාවයටත් පත් වෙනවා. මහණෙනි ඒ වගේම මේ ශාසනයේ භික්ෂුව සීලං නිස්සාය සීලේ පදිත්තා සීලය අසුර කරගෙන සීලේ පිහිටලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කරමින් මේ ධර්මයන් පිළිබඳව මේ ශාසනයේ ධර්මයන් පිළිබඳව අභිවෘද්ධියට වැඩි දියුණුවට විපල භාවයටපත් වෙනවා. මේ උපමාව කලින් දේශනා කළා ඊළඟට උපමෙය්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ බීජ වර්ග හැම එකක්ම පොළොවට මුල් ඇදගෙන අංකුර හට ගන්නවා. ඒකට දැන් මෙතන උපමාවට සීලය තමයි මහා පෘථිවිය. ඒ සීලය නැමැති බිමේ භූමිය තමයි මනෝද සමත විපස්සනා ආර්ය මාර්ග කියන බීජය හටගන්නේ. සීලය නැමැති මහා පෘථිවියෙහි සමාධි දර්ශනා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ බීජය වෘක්ෂයේ බීජය හට ගන්නවා. අභිවෘද්ධියටපත් වෙනවා කියන්නේ අර මහා පොළොවේට මුල් ඇදගෙන අංකුර නගින්න වගේ මේ සීලය නැමැති මහා පෘථිවියේ පිහිටලා සමාධි විදර්ශනා ආර්ය මාර්ග මේ කියන මේ බීජයන් සීලය නැමැති මහා පෘථිවියේ පිහිටලා සමාධි දර්ශනා කියන මේ බීජයන් අභිවෘද්ධියටපත් වෙනවා. ඒ අභිවෘද්ධියටපත් වෙනවා කියන්නේ ඒවා වැඩි දියුණු වෙනවා. සමාධිය විදර්ශනාව කියන දෙකම වැඩි දියුණු වෙනවා. ඒ සමාධිය උපචාර සමාධි අර්පණා සමාධි ආදී වශයෙන් වැඩි දියුණුවටපත් වෙනවා. ඊළඟට විදර්ශනාවත් වැඩි දියුණුවටපත් වෙනවා. ප්‍රථම ධ්‍යාන ආදී වශයෙන් ධ්‍යාන වශයෙන්ොත් ඊළඟට ආකාසානංචායතන ආදී ධ්‍යාන පංච අභිඥා මේ ඔක්කොම අතුලත් වෙනම සමතේට සමාධියට. ඊළඟට විදර්ශනාවට අතුලත් වෙනවා අනිත්‍යානුපස්සනාදී දේවල්. මේ සමාධි විදර්ශනා නැමැති වෘක්ෂය හැදෙන්න ඒක බීජය තමයි මේ සීලය පිහිටන්නේ. සීලය නැමැති භූමියේහි පිහිටලා සමාධි විදර්ශනා නැමැති පැලෑටිය අභිවෘද්ධියටපත් වෙනවා. ඒ අභිවෘද්ධියටපත් වෙනවා කියන්නේ සීලයෙන් පස්සේ චිත්ත විසුද්ධිය කියලා සමාධියේ පැත්තෙන් වැඩි දියුණු වෙනවා. ඊළඟට ධිට්ඨි විසුද්ධිය කියලා මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය නාම රූප වශයෙන් බෙදා හදාගෙන තේරුම් ගන්නවා. ඒකත් මේ විදර්ශනාවේ අභිවෘද්ධිය වැඩි දියුණුව තමයි.
ඊළඟට අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයේ තියෙන සියලු සැක දුරු කරමින් නාම රූප ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් හේතුඵල ධර්ම වශයෙන් වටහා ගන්නවා. ඒ අවස්ථාව තමයි කාංකා විතරණ විසුද්ධිය. මේ වැඩි දියුණුවටපත් වෙනවා. ඊළඟට මග නමග දැනගන්නා නුවණ ඇති කරගෙන හිටන් නමග අතහැරලා මාර්ගයට බැසීමෙන් අන්න තවත් දුරට විදර්ශනා වැඩි දියුණුවටපත් වෙනවා. ඊළඟට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, උද්‍යව්‍ය ඥානය, භංග ඥානය මේ විදිහට ඥාන පරම්පරාව යනවා වැඩි දියුණු වෙමින්. උද්‍යව්‍ය භංග බය ආදීනව නිබ්බිදා මුංජිත කම්මතා පටිසංකා සංඛාරුපේක්ෂා කියලා මේ ඥාන පරම්පරාව දියුණුවටපත් වෙනවා. මේ විදිහට තමයි මේ සමාධි විදර්ශනා නැමැති වෘක්ෂය මහා පෘථිවිය නැමැති සීලයේ පිහිටලා හිටන් අභිවෘද්ධියටපත් වෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අන්තිම කෙළවර දක්වා. මේ අතරේ ඒවෙන් ගුණ ලැබෙනවා අන්තිමට මල්ඵල හට ගන්නවා. මාර්ග ඵල නැමැති ඵල දරනවා. මල්ඵල හට ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ උපමාව සංසන්දනය කරගන්නේ. අර ගස්වැල් ආදී හැදෙන බීජ වර්ග මහා පොළොවට මුල් ඇදගෙන අංකුර නැගෙමින් ඒවා අභිවෘද්ධියටපත් වෙනවා. ඊළඟට ඒ ගස්වැල් ලොකු මහත් වෙලා හිටන් වැඩි දියුණුවටපත් වෙනවා. ඊළඟට ඒවා මල්ඵල හටගෙන හිටන් විපුල භාවයටපත් වෙනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ භික්ෂුව ශීලය නැමැති භූමියෙහි පිහිටලා මේ සමාධි විදර්ශනා නැමැති ගුණ වඩනවා. ඒක තමයි පැලැටිය. ශීලය නැමැති පොළොවේහි මුල් හට ගන්නවා අංකුර නගිනවා. මොනවද මේ සමාධි විදර්ශනා නැමැති පැලැටිය? ඒක වැඩිලා අර කලින් කියා දුන්න හැටියට සීල විසුද්ධියේ පටන් දිගට මේ සප්ත විසුද්ධිය ආකාරයට වැඩි දියුණු භාවයටපත් වෙනවා. ඊළඟට මල් ඵල දරනවා. ඵල දරනවා කියන්නේ මාර්ග ඵල අවසානයේදී පහළ වෙනවා. එතකොට තමයි විපුල භාවයටපත් වෙන්නේ. දැන් මේ උපමාවත් උපමේයත් දෙක තේරුම් ගන්න පුළුවන් ශ්‍රාවකයන්ට මම කියා දුන්නාට පස්සේ මේ විදිහේ උපමාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කර වදාළා. ඊළඟට තවදුරටත් බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච භික්ඛවේ භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තෝ අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරන්තෝ බුද්ධින් විරෝල්හින් වේපුල්ලං පාපුනාති ධම්මේ. මහණෙනි භික්ෂුව සීලය අසුරු කරගෙන සීලේ පිහිටලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කරමින් මේ ධර්මයන් පිළිබඳව මේ මාර්ගයේ පිළිබඳව අභිවෘද්ධියට වැඩි දියුණුවට විපුල භාවයටපත් වෙන්නේ කොහොමද මේ ධර්මයන් පිළිබඳව? නැවත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නගලා ඒක කෙරෙන්නේ කෙසේද කියලා විස්තර කරලා දෙනවා. ඉද බික්ඛවේ බික්ඛු සම්මාදිට්ඨින් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. දැන් ආර්ය මාර්ගයේ අංග 8ක් තියෙනවානේ සම්‍යක් දෘෂ්ටි ආදී. මුල්ම අංගය
සම්‍යක් දෘෂ්ටි අරගෙන බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළා. ඉතින් මේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව වදාරන කාරණා ටික තේරුම් ගත්තාම අනික් හත පිළිබඳවත් ඒ අනුව ශ්‍රාවකයන්ට වටහා ගන්නට පුළුවන්. ඒ නිසා මුලින්ම මේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව වදාළ කාරණා පිළිබඳව තමයි විස්තර කරලා දෙන්නේ. ඒ නිතරම ධර්ම දේශනාවලදී මේ ශ්‍රාවකයන්ට අසන්නට ලැබෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව. ඒ නිසා මම මේ ධර්ම දේශනාවේදී ඒව පිළිබඳව විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුත් ඒවා නිතර අහන නිසා එයින් සිදුවෙන කාර්යභාරය පිළිබඳව තමයි විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නඟලා වගේ මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සීලය අසුරු කොටගෙන සීලේ පිහිටලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කරමින් මේ ධර්මයන් පිළිබඳ අභිවෘද්ධියට වැඩි දියුණුවට විපුල භාවයටපත් වෙන්නේ කෙසේද? කලින් අර උපමාව කියා දුන්නානේ. සමත විපස්සනා නැමැති සමාධි විදර්ශනා නැමැති පැලෑටිය තමයි මේ ශීලේ නැමැති පොළොවේ පිහිටලා මුල් ඇඳගෙන අංකුර හටගෙන ඒ ගස පැලෑටිය වැඩි දියුණුවටපත් වෙලා හිටන් අන්තිමට මාර්ගඵල නැමැති ඵල දරන. ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාළා. ඉද වික්කවේ බෙක්කෝ සම්මා දිට්ඨින් භාවේති. විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව විවේක නිස්සිතව විරාග නිස්සිතව නිරෝධ නිස්සිතව වස්සග්ග පරිණාමින් කියන ආකාරයට සම්‍යක් දෘෂ්ටිය වඩන. ඒ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව මුලින්ම දේශනා කරන සම්‍යක් සංකල්පාදී අනිත් හත ගැනත් මේ ආකාරයටම දේශනා කරලා තියෙනවා. ඉතින් මේ එක අංගයක් ගැන විස්තර කරලා දුන්නාම අනිත් අංග හත ගැනත් මේ ශ්‍රාවකයන්ට තේරුම් ගන්නට පුළුවන්. හැම කෙනෙකුටම වගේ දහම් පාසල් දරුවන්ට පවා මේ මාර්ගාංගات පාඩම්. ඒ නිසා තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මෙහිදී වදාරන්නේ සම්මා දිට්ඨින් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් කියලා මෙතන පද හතරකින් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අරගෙන ධම්සෙනෙමි සරියුත් මහ රහතන් වහන්සේ මේකේ අර්ථ විවරණය කරනවා. දැන් මෙතෙක් විස්තර කළේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. ඊළඟට ධම්සෙනෙමි සරියුත් මහ රහතන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව අර්ථ විවරණයක් කරනවා. මේක අතුලත් වෙන්නේ ප්‍රතිසම්භේදා මාර්ගය කියන ග්‍රන්ථයට. දැන් මෙතෙක් විස්තර කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. දැන් ඊළඟට විස්තර කරන්නේ මොනවද? මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව සරියුත් මහ රහතන් වහන්සේ අර්ථ විවරණය කරපු හැටි. අන්න ඒ ටික තමයි මෙතන් පටන් විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ වදාළනේ සම්මා දිට්ඨිං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් කියලා පද හතරක්. මේ පද හතර බුදුරජාණන් වහන්සේ වදාළේ පද හතර සරියුත් මහ රහතන් වහන්සේ ඒ පද හතරට අර්ථ විවරණය කරනවා. එතකොට මේ පද හතර පිළිබඳව එකක් පිළිබඳව විස්තර කරලා දුන්නාම අනික් කාරණා පිළිබඳවත් ශ්‍රාවකයන්ට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ සරියුත් මහ රහතන් වහන්සේ මේ සම්‍යක් දෘෂ්ටි ආදී අංග 8 පිළිබඳවම මේ අර්ථ විවරණය කරනවා. අපි මෙහිදී සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව පමණක් විස්තර කරනවා. එතකොට ශ්‍රාවකයන්ට මේ කටපාඩම් තියෙන නිසා සම්‍යක් සංකල්පාදී මේවා පිළිබඳවත් මේ විදියටමයි කියලා තේරුම් ගන්නට පුළුවන්. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා සම්මා දිට්ඨිය කතමේ පංච විවේක. අර බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවේ කොටසක් අරගෙන සරියුත් මහ රහතන් වහන්සේ අර්ථ විවරණය කරනවා. සම්මා දිට්ඨිය කතමේ පංච විවේක. ඒකට උන්වහන්සේ වදාරනවා මේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ විවේක පහක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළනේ විවේක නිස්සිතං කියලා විවේකයේ අසුර කරමින් සම්‍යක් දෘෂ්ටිය වඩනවා කියලා. සරියුත් මහ රහතන් වහන්සේ එක පදයක් අරගෙන සම්මා දිට්ඨිය කතමේ පංච විවේක. මේ සම්‍යක් දෘෂ්ටියේ විවේක පහක් තියෙනවා. මොනවද මේ පංච විවේක? වික්ඛම්බන විවේකෝ, තදංග විවේකෝ, සමුච්ඡේද විවේකෝ, පටිප්පස්සද්ධි විවේකෝ, නිස්සරණ විවේකෝ කියලා. මේ විදිහට විවේක පහක් තියෙනවා. වෙනත් තැන්වල මේ විවේක කියන පදය කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා තුන් ආකාරයෙන් කියනොත් අර්ථ විවරණය කරලා කියනවා. ඒකත් මේ චූල නිर्देशය කියන එකේ සරියුත් මහ රහතන් වහන්සේ මේ අර්ථ විවරණය කරලා කියනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන්. මේ විවේක කියන වචනේ තේරුම වෙන් වෙනවා කියන එකයි. අත්තර දානවා වෙන් වෙනවා වගේ තේරුමක් තමයි එකෙන් වෙන්නේ. ඒ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන්නේ කොහොමද? දැන් යම් කෙනෙක් ජන සමාජයෙන් ඈත් වෙලා හුදකලාව එකලාව යම් විවේක ස්ථානයකට පැමිණිලා භාවනා කරමින් වාසය කරනවා. සතර ඉරියව්වේම හුදකලාව ඒකීව වාසය කරනවා. දැන් එතකොට කවුරුවත් මේ සමාජයක කිසිම අසුරක් මොනවත් නැහැ. තනියම හුදකලාව භාවනා කරමින් සිහිනුමන පවත්තමින් මෙහෙම වාසය කරනවා. අන්න ඒකට කියනවා කාය විවේකය කියලා. ඊළඟට චිත්ත විවේකය කියන්නේ දැන් අර කාය විවේකය කියන එකෙන් තේරෙනවා විවේක කියන්නේ මොකක්ද කියලා. මේ ජන සමාජයෙන් වෙන් වුණා, ඈත් වෙනවා. ඈත් වෙනවා, වෙන් වෙනවා කියන තේරුම. චිත්ත විවේක කියලා කියන්නේ
දැන් ප්‍රථම ධානයේදී නීවරණයන්ගෙන් වෙන් වෙනවා. දෙවෙනි ධානයේදී විතර්ක විචාරයන්ගෙන් වෙන් වෙනවා. තුන්වෙනි ධානයේදී ප්‍රීතියෙන් වෙන් වෙනවා. හතරවෙනි ධානයේදී සැප දුක් දෙකෙන්ම වෙන් වෙන උපේක්ෂාවේ පිහිටනවා. මේ ආකාසානං ඡායතනාදී ධානත් එකින් එක වෙන් වෙලා ඈත් වෙලා ඉදිරියට යනවා. ඊළඟට සෝවාන් අවස්ථාවේදී සත්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ප්‍රධාන වශයෙන් මේ සංයෝජන තුනක් ඈත් කරන එතනත් විවේකය තමයි. සකෘදාගාමී මාර්ගයේදී කාමරාග ව්‍යාපාද දෙක තුනී භාවයටපත් කරනවා. එතනත් විවේකය. අනාගාමී මාර්ගයෙන් කාමරාග ව්‍යාපාද දෙකෙන් වෙන් වෙන සහ මුලින්ම ඈත් වෙනවා. ඒක ඇතුළත් වෙන්නේ චිත්ත විවේකයට. රහත් මාර්ග ඥාණයෙන් රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ සංයෝජනයන් පහකින් ඈත් වෙනවා වෙන් වෙනවා. මෙන්න මේ ටිකට කියනවා චිත්ත විවේකය කියලා. කොට කාය විවේක චිත්ත විවේක. ඊළඟට උපදි විවේකය. උපදි කියන්නේ පංච උපාදානස්කන්ධය. තවත් නොඑක් වෙන නම් තියෙනවා කොහොමද සමස්තයක් වශයෙන් ගත්තාම කන්දුපදි කියලා මේ පංච උපාදානස්කන්ධය තමයි උපදි කියන්නේ. උපදි කියන එකේ තේරුම තමයි සැප දුක් ආදී මේ පිහිටනවා කියන තේරුම. මේ පංච උපාදානස්කන්ධයෙන් නාම රූප ධර්මයන්ගෙන් සියලු සංස්කාර ධර්මයන්ගෙන් වෙන් වෙනවා. හේතුඵල ධර්ම ඔක්කොගේම වෙන් වෙනවා. අසංකත කියන්නේ ඒකයි. ඒ නිර්වාණය තමයි උපදි විවේකී කියන්නේ. එහිදී කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා මේ විවේක තුනක් පිළිබඳව විස්තර කරලා තියෙනවා. මෙතන වෙන ආකාරයකට විවේක පහක්, වෙන්වීම පහක්, අත්තර දැමීම පහක් මේ සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා. ඒ පිළිබඳව අර්ථ විවරණය කරනවා. සම්මා දිට්ඨියා කතමේ පංච විවේක. සම්‍යක් දෘෂ්ටියේ මේ විවේක පහ මොනවද? වික්ඛම්බන විවේකෝ, තදංග විවේකෝ, සමුච්ඡේද විවේකෝ, පටිපස්සද්ධි විවේකෝ, නිස්සරණ විවේකෝ. විස්කම්බන විවේකය, තදංග විවේකය, සමුච්ඡේද විවේකය, පටිපස්සද්ධි විවේකය, නිස්සරණ විවේකය කියලා පහයි. මේ විවේක දේශනා කරන කොටත් මේ විස්කම්බන තදංග කියන විවේක දෙක මාරු වෙනවා. සමහර තැන්වල තදංග විවේක පළවෙනි අංකයට යනවා, දෙවෙනි එකට විස්කම්බන විවේකයට යනවා. මේ දේශනාවේදී මෙහෙම මාරු වෙනා දේශනා කරන්න හේතුව මේ සීලේ පිහිටලා සීලේ ආශ්‍රය කරගෙන ආර්ය මාර්ගයේ වඩනවා කියලානේ බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට මෙතන හිතේ එකඟතාවයක් ඇති වෙනවා. ඒකට කියනවා සමාධිය කියලා. එහෙම හිතේ එකඟතාවය ඇති කරගෙන තමයි මේ විදර්ශනා බහින්න. එහෙම නැත්නම් විදර්ශනා කරනකොට හිතේ එකඟතාවයේ සමාධිය ඇති වෙනවා. ඒකට කියනවා විදර්ශනා සමාධිය, අනිමිත්ත සමාධිය කියලා. මෙන්න මේ හේතුව නිසා වෙන්නට ඕන විස්කම්බන විවේකයේ පළවෙනි අංකයට ආවා,
තදංග විවේකයේ දෙවෙනි අංකයට ගියා. අපි නිතර භාවිතා කරන හැටියට තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද්ධි නිස්සරණ කියලා තමයි ව්‍යවහාර කරන්නේ. මෙතෙන්දි මෙන්න මේ කාරණා නිසා විස්කම්බන විවේකයේ පළමු අංකයට ආව තදංග විවේකයේ දෙවෙනි අංකයට ආවා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා සම්මාදිට්ඨිය කතමේ පංච විවේක. මේ සම්‍යක් දෘෂ්ටියේ විවේක වෙන්නේ මතහැර දැමීම් පහක් තියෙනවා. මොනවාද ඒවා? වික්ඛම්බන විවේකෝ, තදංග විවේකෝ, සමුච්ඡේද විවේකෝ, පටිපස්සද්ධි විවේකෝ, නිස්සරණ විවේකෝ. විස්කම්බන, තදංග, සමුච්ඡේද, පටිපස්සද්ධි, නිස්සරණ කියලා. මේ පස්සාකාරයෙන් විවේකයේ පිළිබඳව අර්ථ විවරණයක් කළා ධම්සෙනෙමි සරියුත් මහ රහතන් වහන්සේ. ඉතින් මේ විවේක පහ පිළිබඳව දේශනා කරලා ඊළඟට උන්වහන්සේ ඒ විවේකයන් පිළිබඳවත් ආය අර්ථ විවරණය කරනවා. දැන් අපි හිතමු අපට ගැටලුවක් මතුවෙනවා වික්ඛම්බන විවේකය කියන්නේ මොකක්ද කියලා. අම්න ධම්සෙනෙමි සරියුත් මහ රහතන් වහන්සේක අර්ථ විවරණය කරනවා වික්ඛම්බන විවේකය කියන්නේ මෙන්න මේකයි කියලා. මේ විදිහට මේ විවේක පහ පිළිබඳවම සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා. විවේකය කියන්නේ වෙන්වීම කියන එකනේ කිව්වේ. අත්තර දානවා වෙන් වෙනවා කියන තේරම තියෙන. අයින් වෙනවා වෙන් වෙනවා. ඒ වෙන්වීම පහක් තමයි මේ විවේක නමින් මෙහිදී සරියුත් මහ රහතන් වහන්සේ වදාළේ. විස්කන්ධමෝන විවේකය, තදංග විවේකය, සමුච්ඡේද විවේකය, පටිපස්සද්ධි විවේකය, නිස්සරණ විවේකය කියලා පස්සාකාරයකින් උන්වහන්සේ මේ විවේකයේ පිළිබඳව අර්ථ විවරණය කළා. ඊළඟට දැන් උන්වහන්සේම මේ විවේක පහ පිළිබඳව එකින් එක අරගෙන සැකෙමින් විස්තර කරලා දෙනවා මෙන්න මේ මේක මේකයි මෙන්න මේ මේකේ මේකයි කියලා. දැන් මුල ඉඳලම අපි ගත්තාම දැන් ආර්ය මාර්ගයේ වඩනවා කියලා කියවනේ. මේ ශාසනයේ භික්ෂුව සීලේ පිළිපදලා සීලේ අසුර කරගෙන ආර්ය මාර්ගයේ වඩමින් ආර්ය මාර්ගයේ වැඩ දියුණු කරමින් මේ ශාසනයේ දේ ධර්මයන් පිළිබඳව අභිවෘද්ධියට වැඩ දියුණුවට විපල භාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේම වදාළා. ඒක කෙරෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ නගලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද බික්කවේ බික්කු සම්මාදිට්ඨින් භාවයේදී විවේක නිස්සිතං. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව විවේකයේ අසුර කරපු සම්‍යක් දෘෂ්ටිය වඩනවා. විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමං කියන මේ පද හතරකින් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අරගෙන ඊළඟට අර්ථ විවරණය කරනවා. සම්මා දිට්ඨිය ගතමේ පංච විවේක. සම්‍යක් දෘෂ්ටියේ විවේක කීයක් තියෙනවද? ඒ පහ මොනවද? වික්ඛම්බන විවේකෝ, තදංග විවේකෝ, සමුච්ඡේද විවේකෝ, පටිපස්සද්ධි විවේකෝ, නිස්සරණ විවේකෝ කියලා පහකට බෙදලා දේශනා කළා. විස්කම්බන, තදංග, සමුච්ඡේද, පටිපස්සද්ධි, නිස්සරණ කියලා පස් ආකාරයක. එහෙම දේශනා කරලා ඊළඟට විස්කම්බන විවේකය මොකද්ද? තදංග විවේකය මොකද්ද? සමුච්ඡේද විවේකය මොකද්ද? පටිපස්සද්ධි විවේකය මොකද්ද? නිස්සරණ විවේකය මොකද්ද කියලා වෙන වෙනම සැකෙමින් නැවතත් අර්ථ විවරණය කරනවා. වික්ඛම්බන විවේකෝච නීවරණානං පඨමඥානං භාවය.
මේ විදිහට විස්තර කළේ. මේ විස්කම්බන විවේකේ ලැබෙන්නේ කොයි අවස්ථාවෙද? පඨම ඥානං භාවයතු. ප්‍රථම ඥානයේ වඩනකොට මොනවාන්ද වෙන් වෙන්නේ? නීවරණාන. අන්න විවේකයේ කිව්වේ වෙන් වෙනවා කියන එකනේ. ඈත් වෙනවා වෙන් වෙනවා කියන එක. ඒකට විස්කම්බන විවේකයේ කියන්නේ ප්‍රථම ධානයේ වඩනකොට නීවරණයන්ගෙන් වෙන් වීම. ඒ නීවරණයන්ගෙන් වෙන් වෙලා ඕන මේ බුද්ධ ශාසනයේ හැම ගුණයක්ම වැඩි දියුණු කරන්න. ඒ පිළිවෙලට අනුව තමයි සරියුත් මහ රහතන් වහන්සේ මේ දේශනා කළා තියෙන්නේ, අර්ථ විවරණේ කරලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන සූත්‍ර දේශනාවල බොහොමයක තියෙනවා. ඒ තථාගතෝ නම මහා ගුණයෙන් යුක්ත ලෝතර බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙනම ඊළඟට උන්වහන්සේ මුලමදාග යහපත් වූ මේ නිවන් මඟ දේශනා කරනම ඒක අහනා මේ ගෘහපති එක්කෝ ගෘහපති පුරුත් එක්කෝ කවුරු හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඊළඟට ගිහිගේ අතහැර දමලා මහාන වෙලා සීලය පුරලා ඊළඟට ඉන්ද්‍රිය සංවරය, සන්තුෂ්ඨිතාවය, අල්පේච්ඡතාවය, සති සම්පජඤ්ඤාදී මේ ගුණ වදාරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ තැන්වල දේශනා කරන්නේ මේ නීවරණ ප්‍රහාණය. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේත් ඒ බුදුරජාණන් වහන්සේගේ අදහසට අනුවම මේ දේශනාවේ අර්ථ විවරණය කළා තියෙනවා. මුලින්ම නීවරණයන් ප්‍රහාණය කෙරේ. මේ නිසා තමයි වික්ඛම්බන විවේකය කියන එක අංක 1ට ගත්තේ. වික්ඛම්බන විවේකෝච නීවරණානං පඨම ඥානං භාවයතු. ප්‍රථම ඥානයේ වඩනකොට නීවරණයන්ගෙන් වෙන් වෙනවා. ඒකට කියනවා විස්කම්බන විවේකය කියලා. දැන් මේ ප්‍රථම ඥානය ගැන පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ප්‍රථම ඥානයේට ඉස්සෙල්ලා ඇති වෙනවා මේ සමාධිය ඇති වෙනවා. උපචාර සමාධි කියලා ඇති වෙනවා. උපචාර සමාධියෙත් මේ නීවරණයන් යටපත් වෙලා අයවැයෙන් ඈත් වෙනවා. ඊළඟට මේ භාවනා කරන්න සමාධි දර්ශනා භාවනා කරන්න යම් කෙනෙක් පටන් ගත්තා නම් ආරම්භයේ ඉඳලම ටිකෙන් ටික මේ නීවරණයන්ගෙන් වෙන් වෙනවා, ඈත් වෙනවා. එහෙම ඈත් වෙලා උපචාර සමාධි මට්ටමටම සෑහෙන ප්‍රමාණයකට මේ නීවරණයන්ගෙන් ඈත් වෙනවා. ඒ උපචාර සමාධියේදීත් පහළ වෙන විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංගයන්ගේ බලයෙන් නීවරණයන්ගෙන් වෙන් වෙනවා, ඈත් වෙනවා. ප්‍රථම ධානයේදී මේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග 5 බලවත් ඇති වෙනවා. ඒ නිසා හොඳින්ම නීවරණයන් යටපත් වෙලා යන ලෞකික වශයෙන් ප්‍රහාණය වෙලා. ඒ ප්‍රහාණය කරගත්ත එක මේ දෙවෙනි ධ්‍යානයේදී තවත් බලවත් වෙනවා. තුන්වෙනි ධ්‍යානයේදී තවත් බලවත් වෙනවා. ඔය විදිහට ධ්‍යානයෙන් ධ්‍යානය මේ නීවරණයන් බොහෝම ඈතට යනවා. වෙන් වෙනවා අයවැයෙන් ඒවැයෙන් ඈත් වෙනවා. ඒ නිසා තමයි මේ විස්කම්බන විවේකය කියන්නේ අපි
දල වශයෙන් සරල වශයෙන් ගත්තාම සමාධියේ වඩනකොට නීවරණයන්ගෙන් වෙන් වෙනවද ඈත් වෙනවද අන්නේ අවස්ථාවට කියනවා විස්කම්බන විවේකී කියලා. ඒ විවේක පහක් පදාරලා දැන් එකක් සැකෙමින් විස්තර කළා. වික්ඛම්බන විවේකෝච නීවරණානම් පඨමඥානං භාවේතු. නීවරණයන්ගෙන් ඈත් වෙන ප්‍රථම ධානයේ වඩනකොට නීවරණයන්ගෙන් වෙන් වෙනවා ඈත් වෙනවා ඒක තමයි විස්කම්බන විවේකී කියන්නේ. ඒ නීවරණයන් පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්නට මේ අවස්ථාව නෙමෙයි. වරින් වර ඒ පිළිබඳව විස්තර කරලා දීලා තියෙනවා. කාමච්ඡන්ද නීවරණය මේ වස්තු කාමයන් පිළිබඳව ඇති වෙන ආශාව කැමැත්ත කාමච්ඡන්ද නීවරණය ව්‍යාපාදයේ හිත නරක වෙන එක දූෂ්‍ය වෙන එක ඒක ද්වේෂ මූලිකයි ඒක තමයි ව්‍යාපාද නීවරණය. තීන මිද්ද නීවරණය කියන්නේ හිතේ කයේ අකර්මණ්‍ය බව ඇලිමැලි ගතිය වැඩකට ගන්න බැරි ගතිය. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ හිත විසිරී යන ගතිය තමන්ට කරගන්න බැරි වෙච්ච යහපත් දේවල් පිළිබඳවත් තමන්ගෙන් වෙච්ච වැරදි පිළිබඳවත් පසුතැවලි වෙන ගතිය. උද්ධච්ච කුක්කුච්ච නීවරණ. ඊළඟට විචිකිච්ඡා නීවරණ තුනුරුවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ බදාළ නිවන් මඟ පිළිබඳව හරියට නිගමනයකට බැස ගන්න බෑ මේක මෙහෙමමයි කියලා දෙගිඩියාව. එහෙමද මෙහෙමද කියන සැකේ. ඉතින් මෙන්න මේ පහ තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. මේවා සමාධි දර්ශනා ගුණ ධර්මයන්ට එන්න නොදී වළක්වන නිසා ආවරණය කරන නිසා ඒවට නීවරණ කියලා කියනවා. එතකොට මේ ප්‍රථම ධානයේ වඩනකොට නීවරණයන් ඈත් වෙන එකෙන් වෙන් වෙනවා. එතකොට අන්න ඒකට කියනවා විස්කම්බන විවේකය. විස්කම්බනය කියන්නේ ඔබා තබනවා යටපත් කරනවා. මේ නීවරණයන් යටපත් කරලා හිටන් ඒකෙන් වෙන් වෙනවා ඈත් වෙනවා. ඒක තමයි විස්කම්බන විවේකයේ වශයෙන් මේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කර වදාළා. ඊළඟට දෙවෙනි එක තදංග විවේකෝච දිට්ඨිගතානං නිබ්බේධ භාගයං සමාධින් භාවයති. තදංග විවේකී කියලා එකක් කියවනේ. ඒක ලැබෙන්නේ කොහොමද? නිබ්බේධ භාගයං සමාධින් භාවයතු. නිබ්බේධ භාගයේ සමාධිය වඩනකොට නිබ්බේධ භාගය කියන්නේ රාග දේශ මොහ කියන මේ කෙලෙස් කඳු බිඳ දැමීමට සමත් කියන තේරුම. එතකොට ඒ අර්ථයෙන් විදර්ශනා සමාධියටත් කියන්න පුළුවන් නිබ්බේධ භාගයේ සමාධිය කියලා ප්‍රධාන වශයෙන් මාර්ග සමාධිය. මාර්ග සමාධියේදී තමයි රාග දේශ මොහ කියන මේ කෙලෙස් කඳු බිඳ දමන්නේ. විදර්ශනා අවස්ථාවේදීත් ඒ කෙලෙස් කඳු බිඳ දැමීමට පූර්ණ සහයෝගය ලබා දෙන අය යටපත් කරලා හිටියා. ඒ නිසා විදර්ශනාවටත් නිබ්බේධ භාගයේ සමාධිය කියන්න පුළුවන්. ඉතින් මේ දෙකම මෙතන අදහස් කරනවා. නිබ්බේධ භාගයන් සමාධින් භාවයතු. නිබ්බේධ භාගයේ සමාධිය වඩනකොට සදංග විවේකෝ දිට්ඨිගතාන. නොඑක වැරදි දෘෂ්ටි තියෙනවා. ඒ වැරදි දෘෂ්ටි වලින් වෙන් වෙනව ඈත් වෙනවා. අන්න ඒක තමයි තදංග විවේකෝ කියලා මෙහිදී අර්ථ විවරණය කරන්නේ.
දිට්ඨි කියන එක තමයි තේරෙම. දිට්ඨි ගත කියන එක, ගත කියන පදේ 아무තු තේරුමක් නැහැ. දිට්ඨි කියන එක තමයි නොයක වැරදි දෘෂ්ටි. එවෙන් වෙන් වෙන අවස්ථාව තදංග විවේකය කියලා කියන්නේ. මොනවද මේ වැරදි දෘෂ්ටි කියන මෙතන අදහස් කර දැන් නිබ්බේද භාගයේ සමාධිය කියන්නේ විදර්ශනා සමාධිය, මාර්ග සමාධිය කියවනේ. ඒ විදර්ශනා සමාධියේ මාර්ග සමාධියේ වඩනකොට වැරදි දෘෂ්ටි සේරම අයින් වෙනවා, ඈත් වෙනවා, එකෙන් වෙන් වෙනවා. කොහොමද ඒක සිදු වෙන්නේ? දැන් අනිච්ඡානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඥං පජහති දේශනාවේ තියෙනවා. අනිච්ඡානුපස්සනා වඩනවා. මොනවා පිළිබඳවද? තමන්ගේ ජීවිතයේ නැමැති පංච උපාදානස්කන්ධය පිළිබඳව. අනිත්‍ය වශයෙන් නැවත නැවත මෙනෙහි කරනවා. අනිත්‍යානුපස්සනා කියන්නේ ඒකයි. මොනවද මෙනෙහි කරන්නේ? අපි සරල වශයෙන් ගත්තාම අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන රූප වේදනාදී ධර්ම අනිත්‍ය වශයෙන් සලකනවා. ඇති වෙනව නැති වෙනව, විනාශයටපත් වෙනවා. මේ විදිහට ඇති වෙනව නැති වෙනවා කියලා අනිත්‍ය වශයෙන් සැලකීම තමයි අනිත්‍යානුපස්සනා කියන්නේ. අනිත්‍ය වශයෙන් නැවත නැවත නුවණින් සලකනවා. එතකොට මොකද වෙන්නේ? අනිත්‍යානුපස්සනං භාවෙන්තෝ නිත්‍ය සංඥං පජහති. අනිත්‍ය සංඥාව කියන එකෙන් වෙන් වෙනවා. ඒකෙන් ඈත් වෙනවා. මේ දිට්ඨි ගතානං කියලා වදාළේ ඒකයි. නිත්‍ය සංඥාව කියන එක වැරදි දෘෂ්ටියක්. අන්නේ වැරදි දෘෂ්ටියෙන් ඈත් වෙනවා, එකෙන් වෙන් වෙනවා. අනිත්‍යානුපස්සනා වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වීම. ඔය එක කාරණයක්. ඊළඟට දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥං පජහති. දුක්ඛානුපස්සනා වශයෙන් මේ ජීවිතයට ඇතිවෙන දුක් පිළිබඳව එකාතකින් බලනකොට මේ සේරම දුක් ඇති වෙන්නේ මේ අනිත්‍ය නිසාමයි. දේශනාවෙත් තියෙනවනේ යදනිච්ඡං තං දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. මේ අනිත්‍ය කියන්නේ වෙනස් වීම, ඇති වෙනවා නැති වෙනවා, වෙනස් වෙනවා. දැන් අපේ ජීවිතය ගැන බැලුවාම හැමදාම එක හැටියකට තියෙන්නේ ළමා කාලේන, තරුණ කාලේන, තලතුණා කාලේන, වයසට යනවා. මේ වෙනස් වීම. ඊළඟට ලෙඩ දුක් හැදෙනම මේ දුර්වලතාවයට පත් වෙන, හිසකස් පැහැෙන, මේ ආදි වශයෙන් වයස්ගත වෙනවා දුර්වලතාවයට. මේ ඔක්කොම මේ අනිත්‍ය නිසා තමයි එතෙන්ට යන්නේ. එතකොට අපි වයසට යන එක අපිට දුකක්. ලෙඩ දුක් හැදෙන එක දුකක්. හිතේ කයේ දුක් වේදනා ඇති වෙන එක දුකක්. ඉතින් මේවා එන්නේ මොකද? මේ අනිත්‍ය නිසාම තමයි. නිට්ටය නම් දුකක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ යදනිච්ඡං තං දුක්ඛං කියලා දේශනා කළා කියනවා. එතකොට අනිත්‍ය වූ මේ පංච උපාදානස්කන්ධ ජීවිතයමයි දුක වෙන්නේ. දුක්ඛානුපස්සනා වශයෙන් වඩන. දැන් සාමාන්‍ය ජනයා මේක බොහෝම සුවදායක එකක්, මිහිරි මధుර ප්‍රණීත එකක්, ආස්වාදනීය එකක් කියලා මේ කය ලස්සන කරනවා, හැඩවැඩ ගන්නවා, නොයෙක් විලාසිතා විකෘති කරමින් එහෙම බලාපොරොත්තු වෙනවා. මොකද මේක බොහෝම සුවදායක එකක් කියලා තමයි ඒ අය අදහස් කරන්නේ. වැරදි දෘෂ්ටිය. අන්න ඒක නැති කරනවා දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥං පජහති. දුක්ඛානුපස්සනා වශයෙන් මේ භාවනා මානසිකාරය පැවැත්වීමෙන් මේ සැපය කියන සංඥාව, ඒ අදහස ප්‍රහාණය කළා. අනාත්මානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජහති. අනාත්මානුපස්සනා වඩනවා. මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය Tamanට වශයෙන් පවත්වා ගන්න බෑ, අනාත්මයි.
නිවාසේ කාරක වේදක අදිත්‍යායක කියන විස්තරවල හැටියට මේක ඇතුලේ වාසය කරන්නෙක් නැහැ. අත්පාදී ක්‍රියා කරන කෙනෙක් කුජලයක් නැහැ. සැප දුක් ආදී විඳින්නෙක් නැහැ. මේක ප්‍රධානියෙක් නැහැ. අනාත්මයි. ආයතිකාරයක් නැහැ. වසඟේ පවත්වන්න බෑ. මේ ආකාරවලින් අනාත්මයි කියලා මේ යෝනිසෝ මනසිකාරය පවත්වනවා. ඒක තමයි මේ තියෙන විස්තරේ අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජහති. අනාත්මානුපස්සනා වඩමින් ආත්ම සංඥාව දුරු කරනවා. එතකොට ආත්ම සංඥාව කියන එක වැරදි දෘෂ්ටියක්. අන්න ඒකෙන් වෙන් වෙනවා. ඒකෙන් ඈත් වෙනවා කියන එකයි මෙතන අදහස් කරන්නේ. තදංග විවේකෝත දිට්ඨි කතානම් කියලානේ වදාන්නේ. ඒ වෑන් වෙන් වෙනවා. නිබ්බිදාන වස්සනං භාවෙන්ත කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිබ්බිදාන පස්සනා වඩමින් මේ ආශාව ජීවිතයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තිබෙනා වූ කැමැත්ත ආශාව ඒක ප්‍රහාණය කරනවා. නිබ්බිදාන පස්සනං භාවෙන්තෝ නන්දින් පජාති. නන්ද කියන්නේ ආශාව. ඒ පිළිබඳව ඇලීම. නිබ්බිදා කියන්නේ නුවණින් කලකිරීම. මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය ගැන භාවනා මනසිකාරයේ පවත්වනකොට මේක අනිත්‍යයි, ඇති වෙනව නැති වෙනව, කැඩෙනවා බිඳෙනවා, දුකයි. තමන්ගේ වසඟේ පවත්ව ගන්න බෑ. මේවා දකිනකොට නුවණින් කලකිරීම. ඒක තමයි නිබ්බිදාන පස්සනා කියන්නේ. නිබ්බිදාන පස්සනම් භාවෙන්තෝ නන්දින් පජ. නන්ද කියන්නේ ආශාව, ඇල්ම. අන්න ඒකෙන් වෙන් වෙනවා. අර දිට්ඨිගතානම් කියලා වදාළේ ඒකයි. විරාගාන පස්සනම් භාවෙන්තෝ රාගං පජා. විරාග වශයෙන් නොයලීම් වශයෙන් භාවනා මනසිකාරයේ පවත්වනවා. එතකොට රාගය ප්‍රහාණය වෙනවා. අන්න රාගයෙන් වෙන් වෙනවා. ඒකෙන් ඈත් වෙනවා. විවේක කියන්නේ ඒකයි. නිරෝධාන පස්සනං භාවෙන්ත සමුදයං පජහති. නිරෝධාන පස්සනා වඩනවා. එතකොට සමුදය මේ පහළ කියන්නේ ඇතිවීම, අන්න ඒක ප්‍රහාණය කරනවා. නැතිවීම දකිනකොට ඇතිවීම කියන එකට ආශාවක් දක්වන්නේ නැහැ. ඒක ප්‍රහාණය වෙනවා. ඈත් වෙනවා. එකෙන් වෙන් කරනවා. පටිනිස්සග්ගාන පස්සනං භාවෙන්තෝ ආදානං පජහති. පටිනිස්සග්ග කියන්නේ මේ අත්තර දැමීම කියන එක බැහැර කිරීම. අත්තර දාන. ඒක වැඩුවහම ආදානං පජහති. ආදානය කියන්නේ අල්ලා ගැනීම. දැන් සාමාන්‍ය ජනයා තමන්ගේ ගේ දොර ඉඩකඩම් වතු පිටි දූ දරුවන් සේද මේවා මගේ කියලා අල්ලා ගන්නවා. ආදානං කියන්නේ ඒකයි. ඒ අල්ලා ගැනීම ප්‍රහාණය වෙනවා මේ කියන අවස්ථාවදී. පටිනිස්සග්ගාන පස්සනං භාවෙන්තෝ අතහැර දමනවා. ඒකෙන් වෙන් වෙනවා. ඉතින් මේක ඉතා වැදගත් කාරණයක්. මේ අල්ලාගෙන හිටියොත් අපට වෙන්නේ මහ විපතයි. විශේෂයෙන් මේ වැඩිහිටි තලතුණා අය වාස්ගත වෙනකොට තමන්ගේ දූ දරුවන් වස්තුව ගේදර ඉඩම් කඩම් අරවා මේවා පිළිබඳව තිබෙන අල්ලා ගැනීම ලිහිල් කරගන්නට ඕන. මරණ මොහොතේත් මේවා අල්ලාගෙන හිටියොත් එහෙම වෙන්නේ විපතයි. සුගතිගාමී වෙන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒවා අත්හැර දමන්නට ඕන. අන්න එහෙම අත්හැර දැමීම තමයි මේ පටිනිස්සග්ග කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට තදංග විවේකෝච දිට්ඨිගතානං නිබ්බේද භාගියං සමාධින් භාවයතු. නිබ්බේද භාගයේ සමාධිය වඩනකොට විදර්ශනා සමාධිය වඩනකොට අර වැරදි දෘෂ්ටි වලින් වෙන්වීමෙන් ඈත් වීමෙන් ලැබෙන්නේ මොකද්ද? තදංග විවේකය කියන්නේ. ඔය දෙවෙනි එක. ඊළඟට සමුච්ඡේද විවේකෝච ලෝකුත්තරං khයගාමී මග්ගං භාවයත්. මේ තුන්වෙනි එක.
සමුච්ඡේද විවේකය කියන්නේ සහ මුලින්ම ඒවා නැති කිරීම කියන එකයි. දැන් මාර්ග ඥානයක් පහළ වෙනකොට සෝවාන් ආදී ඒ මාර්ග ඥානයේ හැටියට ඒ කෙලෙස් වලින් ඈත් වෙනවා වෙන් වෙනවා. දැන් නිදර්ශනක් වශයෙන් සෝවාන් මාර්ග ඥානයේ පහළ වෙනකොට සත්කා දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුනකින් වෙන් වෙනවා. ඊළඟට දිඨානසය විචිකිච්ඡානසය අපායගාමී අවිද්‍යා තෘෂ්ණාදීන්ගේ අපායගාමී ගතිය මේකෝගෙම වෙන් වෙනවා. අන්න ඒක තමයි කායගාමී මග්ගංගේ කෙලෙස් ඡය කිරීමට යන මාර්ගයේ වඩනකොට. අන්න එතකොට තමයි මේ සමුච්ඡේද විවේකය කියන එක ලැබෙන්නේ. ඔය තුන්වෙනි විවේකයේ සමුච්ඡේද විවේකය. මාර්ග ඥානයක් පිළිබඳවයි මේ මෙතනින් විස්තර වෙන්නේ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥානවලදී තමයි මේ සමුච්ඡේද විවේකය කියන එක වෙන්වීම කියන එක. පටිච්චසමුප්පාද විවේකෝච පලක්ඛණය. මාර්ග එකක් ඵල එකක්. මාර්ගයේ පහළ වුණාම ඊළඟට ඵලය ඇති වෙනවා. මාර්ගයේදී කෙලෙස් ප්‍රහාණය වෙනවා, ඵලයේදී කෙලෙස් සංසිඳෙනවා. ඒ නිසා ඒ අවස්ථාවට කියනවා පටිච්චසමුප්පාද විවේකය කියලා. කෙලෙස් සංසිඳෙන අවස්ථාව. මේ හතරවෙනි විවේකය. නිස්සරණ විවේකෝච නිරෝධෝ නිබ්බාණං. නිර්වාණය සේරගෙන්ම වෙන් වෙනවා. සියලු සංකත ධර්මයන්ගෙන් හේතුඵල ධර්මයන්ගෙන් ඔක්කොගෙම වෙන් වෙනවා. අසංකත කියලානේ කියන්නේ. අසංකත කියලා කියනවා නිවනටම සංකත හේතුඵල හේතුන්ගෙන් හටගත් ගන්නා වූ සියලු ධර්මයන්ගෙන් වෙන් වෙච්ච එකක් තමයි නිර්වාණය කියන්නේ. ඒ නිසා තමයි මේ මෙතෙන්දි වදාලේ නිස්සරණ විවේකෝච නිරෝධෝ නිබ්බාන. ඒ නිර්වාණය කියන එක තමයි නිස්සරණ විවේකය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය මේ පංච විවේක. මෙන්න මේ විවේක පහක් තියෙනවා සම්මයක් දෘෂ්ටිය. හිමේසු පංචසු විවේකේසු ඡන්දජාතෝ හෝති සද්ධාදි මුත්තෝ චිත්තං චස්ස ස්වාදිට්ඨිකං. මේ පංච විවේකයන් පිළිබඳ මේවා ලබා ගැනීමට ඡන්දේ කැමැත්ත ඇති කරගෙන කටයුතු කරනවා. සද්ධාදි මුත්තෝ කියන්නේ සද්ධාවෙන් යුක්තව, සද්ධා අදිමුත්ත කියන්නේ අවබෝධ කරගන්නවා කියන එකනේ. ශ්‍රද්ධාවෙන් තේරුම් ගනිමින් මේ කටයුතු කරනවා. චිත්තං තස්ස ස්වාදිට්ඨිතං. මනාකොට මේ කටයුත්තේ සිත පිහිටවා ගන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් තමන්ගේ භාවනාසිත මේකේ පිහිටවා ගන්නවා කියන එක තමයි ඒ අවසාන පදවලින් අදහස් කරන්නේ. මේ විදිහට මේ පිළිබඳව තා දීර්ඝ විස්තර කරන්නට පුළුවන්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් අරගෙන ධම්සෙනුවේ සරියුත් මහ තෙරුන් වහන්සේ අපට බොහෝම සරලව මේ කරන විස්තර කරලා දුන්නා. ඔය සම්මයක් දෘෂ්ටිය පිළිබඳව තමයි මෙතෙක් විස්තර කළේ. ඔය විස්තර කළ හැටියටම තමයි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 7 පිළිබඳවත් මේ ආකාරයට හිතා ගන්නට. එකින් එක විස්තර කරන්නට බැහැම ගියොත් මේ වෙලාවක්ම යන විස්තරයට. මෙතෙක් විස්තර කර කාරණාවලට අනුව අනෙක් 7ක් තේරුම් ගන්නට. එහෙම තේරුම් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිවීමට වෑයම් කරන්නට ඕන. ශීලයේ පිහිටලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. එතකොට අර සමාධි විදර්ශනා නැමැති පැලැටියේ වැඩිවීමෙන් අන්තිමේදී මාර්ගඵල නැමැති ඵල දරනවා. අන්න එතෙන්ට යන්නට වෑයම් කරන්නට ඕන. දැන් ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පැයකටත් වැඩි කාලයක් අතිවිශාල කුසල ස්කන්ධයක් සිද්ධ කරගත්තා. ඒ සියලු කුසල බලයෙන් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුම තබා ගන්නවා.